හරි සුබ දවසක් කියලා පටන් ගන්න ඉතින් ඔක්කොටම. ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ tradinghub.lk අපේ YouTube channel එකෙන් ගේන පළවෙනි වීඩියෝ එකත් එක්ක. හරි අපි යමු එහෙනම් වීඩියෝ එකට. ඉතින් ඇත්තටම මේ ගැන කතා කරොත් එහෙම මම මුලින්ම මේ ට්‍රේඩින් කියන දේ ඉගෙන ගන්නේ 2018 දී මැගසින් එකක Bitcoin කියන දේ ගැන පොඩි තිබ්බ ආටිකල් එකක් කියවලා ඉතින් එතනින් තමයි මේක ගැන හොයාගෙන යනකොට මම ටිකෙන් ටික මේ ට්‍රේඩින් කියන පැත්ත දැනගත්තේ. ඉතින් එදා ඉඳන් මම අද වෙනකන් මේකේ ට්‍රේඩින් කියන දේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. නමුත් මට රිෆර් කරන්න ගොඩක් වෙලාවට පොත් තිබුණේ ඉංග්‍රීසි වලින් ඒ වගේම YouTube එකෙත් තිබුණේ ඉංග්‍රීසි channel වල. එතකොට ඇත්ත වශයෙන්ම කිව්වොත් තේරුම් ගන්න පොඩ්ඩක් අමාරුයි. ඒත් එක්ක බලනකොට හොඳ මීට වඩා හොඳ රිෆර් කරන්න මට රිසෝසස් තිබ්බනම් මම මීට වඩා ඉක්මනින් ට්‍රේඩින් වල ගොඩක් ලොකු තැනකට යයි කියලා මට ඉතින් හිතුණා. ඉතින් ඒකත් එක්ක අදත් බලනකොට ලංකාවේ ගොඩක් අය ට්‍රේඩින් කරාට ඒගොල්ලෝ තව නොකරන කට්ටියක් ඉන්නවා. ඒ වගේම මේව දෙයක් තියෙනවා කියලා දැනගෙන එන්න ආසාවෙන් ඉන්න කට්ටිය ඉන්නවා. ඒ වගේම මේ වගේ දෙයක් නැහැයි කියලා මේ හිතාන ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඉතින් එතකොට මම මේ ට්‍රේඩින් වලට එන කට්ටියට උදව්වක් විදිහට ඉතින් මම කල්පනා කරා මේගොල්ලන්ට මොකක් හරි උදව්වක් කරොත් ඇත්තටම හොඳයි කියලා. ඉතින් මම කල්පනා කරා මුලින් ඉඳන්ම ඒ කියන්නේ ට්‍රේඩින් කියන දෙයට ඉන්ට්‍රෝ එකක ඉඳන්ම ඔයාලට සම්පූර්ණ මේවා කියලා දෙන්න. ඉතින් මම හිතන්නේ ඉස්සරහට මේ වගේ ෆුල් ට්‍රේඩින් ගැන කියලා දෙන YouTube channel එකක් හම්බෙයි කියලා ඔයාලට. ඉතින් මම මේකේදී A to Z ඔක්කොම කියලා දෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක click කරලා ලෑස්ති වෙලා ඉන්න. ඉස්සරහටත් ගේන videos එක එකතු වෙන්න. මම අනිවාර්යෙන් මේකේදී crypto trading ඊට පස්සේ forex fears exchange trading ගැන all trading site පිළිබඳව cover කරලා videos ගේන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඉතින් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. මෙහෙමයි ට්‍රේඩින් කිව්වහම මේක සම්පූර්ණ එක ගත්තාම අපි ඉස්කෝලේ ඉගෙන ගන්නවා වගේ maths science වගේ ඒ වගේම subject එකක් තමයි. ඉතින් ඕනම subject එක අපි කොච්චර දුර යන්න පුළුවන්ද කියලා ඒක තීරණය වෙන්නේ අපි ඒක ඉගෙන ගන්න විදිහ අනුව. අනිවාර්යෙන් අපි බිඳුවේ නම් ඉගෙනගෙන යන්න ඕනේ. අතරමැදි පැනලා මේකට අපිට ලොකු වැඩක් වෙන්න විදිහක් නැහැ. මොකද මුල තියෙන ප්‍රශ්නයක් කෙනෙක් අහුවොත් අපිට ඒකට උත්තරයක් දී ගන්න බැරි වෙනවා. අපි කොච්චර ට්‍රේඩර් කෙනෙක් වුණත් ඉතින් වැඩක් නැහැ. ඉතින් මම කල්පනා කරා මුලින් ඉඳන්ම යන්න. හරි. ඉතින් මම ඉස්සෙල්ලාම පටන් ගන්න ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලින්. ඊට පස්සේ forex ඊට පස්සේ exchange වලට යන්නම්. මුලින්ම මම ක්‍රිප්ටෝ වලට එන්නම්. ඉතින් ඒකින්ද ක්‍රිප්ටෝ ගැන ඉගෙන ගන්න කලින් මම මොකද්ද මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මොකද්ද කියලා එතන ඉඳන්ම වැඩේ පටන් ගන්නවා. හරි. මම මේකට හදලා තියෙන පොඩි ප්‍රසන්ටේෂන් එකක්. ඉතින් මේ ප්‍රසන්ටේෂන් එකේ ඉංග්‍රීසි වලින් තමයි තියෙන්නේ. ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. මම ඔයාලට ඒක සිංහලෙන් කියලා දෙන්නම්. ඉතින් වැඩේ ටික කරගෙන යමු ඉස්සරහට. හරි. බලමු අපි what does cryptocurrency means? අද cryptocurrency කියලා කියන්නේ. හරිද? එතකොට it's a form of digital currency which only exists electronically. ඒ කියන්නේ ඒක ඩිජිටල් කරන්සි විශේෂයක්. ඒ වගේ ඉලෙක්ට්‍රොනිකලි විතරක් තියෙන. ඒ කියන්නේ අපිට මේක ෆිසිකලි බලා ගන්න වෙන්නේ නැහැ. නමුත් වර්තමානයේ වෙනකොට ෆිසිකලි විදිහට පේපර්ස් වල print කරපු ක්‍රිප්ටෝ ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඒක ගැන ඇත්තටම ඉස්සරහට ගොඩක් ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මම මෙතනදී ඒක ගැන වැඩිපුර දුර කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ අතින් අල්ලන්න බැරි ඩිජිටල් කරන්සි එකක්. ඒ කියන්නේ මේක තියෙන ඉලෙක්ට්‍රොනිකලි විතරයි අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් it's a like virtual USD or LKR. ඒ කියන්නේ මේවත් තනිකර US ඩොලර් හෝ ලංකාවේ රුපියල් වගේ සමාන මුදල් ලේඛක වගේ සමාන දෙයක් තමයි. හරිද? ඒ කියන්නේ මේවත් අපි ගනුදෙනු කරන මුදල් වලටම සමාන දෙයක්. එතකොට cryptocurrency have been around since late 18s. ඒ කියන්නේ 1980 ගණන් වල ඉඳන් තමයි මේ cryptocurrency කියන දේ සමාජෙ පොඩ්ඩක් උඩට එන්න ගත්තේ. නමුත් අපි ඉතින් ඉස්සරහට පොඩ්ඩක් කතා කරලා බලමු මේකේ අතීතය ගැන. ඊට පස්සේ the first known attempt the cryptocurrency occurred in Netherlands. ඇතර මේක ගැන නම් මට
හරියටම දෙයක් කියන්න අමාරුයි. ඒ කියන්නේ නෙදර්ලන්ඩ්ස් වලලු ඉස්සෙල්ලාම ක්‍රිප්ටෝකරන්සි කියන දේ හොයාගත්තේ. ඇත්තටම මේක සම්බන්ධව නම් මම දෙයක් දන්නේ නැහැ. ඇත්තටම මේකත් මම හොයාගත්ත දේවල් ටිකක්. ඉතින් ඒක ගැන මට ගැරන්ට් කරන්න අමාරුයි. නමුත් නෙදර්ලන්ඩ්ස් කිව්වට වරද්දක් නෑ. මොකද රිෆර් කරපු හැමතැනම නෙදර්ලන්ඩ් කියලා තිබ්බා. ඒක සම්බන්ධව එච්චර මං විශ්වාස කරන්නේ නැත්තේ. වෙබ් බේස්ඩ් මනි ගැන ඉස්සෙල්ලාම මේ රිසර්ච් එකක් කරේ ඩේවිඩ් චොම් කියලා ඇමරිකානු ක්‍රිප්ටෝග්‍රැෆර් කෙනෙක්. ඉතින් ඒකත් එක්ක ඇමරිකාවේ වෙන්නත් පුළුවන්, වෙනත් රටක වෙන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ in mid 19s David Chom, an American cryptographer, did research on web-based money. වෙබ් පාදක මුදල් පිළිබඳව ඇමරිකානු ක්‍රිප්ටෝග්‍රැෆර් වරයෙක් වෙන ඩේවිඩ් චොම් විසින් පරීක්ෂා රිසර්ච් සිදු කරා. ඒකෙන් මං කිව්වේ එතකොට ඒකත් එක්ක අපිට මේක ඇමරිකාවේ හැදුවා කියලා කියන්නත් පුළුවන්. වෙන රටක හදන්නත් ඉඩක් තිබ්බා. අන්න ඒකයි මං මේ සැකේට කිව්වේ. අර වගේ දෙයක්. හරි. කොහොම වුණත් දැනට ඒ විදිහට අපි මතක තියාගනිමු. ඊට පස්සේ the first cryptocurrency created was Bitcoin the way back in 2009. අන්න බලන්න 1980 කරලියට ආව මේ ක්‍රිප්ටෝකරන්සි කියන දේ පළවෙනි ක්‍රිප්ටෝකරන්සි එකක් එළියට ආවේ 2009 දී. ඒක තමයි Bitcoin කියලා කියන්නේ. හරිද? ඒකට තමයි අපි Bitcoin කියලා කියන්නේ. ඒක තමයි දැන්ට ලෝකේ තියෙන ක්‍රිප්ටෝකරන්සි වල මද කොයින් එක කියලා අපි සලකන්නේ. හරි, අපි ඒක ගැන ඉස්සරහට දීර්ඝව කතා කරමු. ඊට පස්සේ as of today there are hundreds of other cryptocurrencies often referred as altcoins. altcoins කියලා නම් කරපු 100 ගණනක් coins අද වෙනකොට බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තාම ADA, XRP, SHIB, LIT ඔය වගේ coin ගොඩක් අපිට ඇත්තටම බලා ගන්න පුළුවන් වර්තමාන වෙනකොට. ඉතින් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේ coins ගැනත් reviews කරන්න. එතකොට ඒවා ගැන අපි තවදුරටත් කතා කරමු. ඉතින් මම හිතනවා මේ කියපු දේවල් ටික ගැන ඔයාලට අදහසක් එන්නේ නැති කියලා. මේ දේවල් ඔයාලා නෝට් ඩවුන් කරගත්තත් කමන්නේ. එච්චරටම වැදගත් කියලා මම හිතනවා. හරි. අපි බලමු. අපි දැන් Bitcoin ගැන කතා කරමු. ඉතින් දැන් අපි Bitcoin එක ගැන කතා කරනකොට ඇයි මේ Bitcoin ගැන කතා කරන්න කියන එක ගැන මම කිව්වොත් මම ඉස්සෙල්ලා කිව්වා Bitcoin තමයි ක්‍රිප්ටෝකරන්සි වල මද coin එක. ඒ කියන්නේ එයා තමයි මුල්ම ක්‍රිප්ටෝකරන්සි එක. ඉතින් ඒත් එක කතා කරනකොට වර්තමානයේ තියෙනවා දැන් Bitcoin පල්ලෙහා යනකොට අනිත් coins වල වටිනාකම පල්ලෙහා යන, Bitcoin වල වටිනාකම වැඩි වෙනකොට අනිත් coin වල වටිනාකම ඉහළ යන දෙයක් තියෙනවා. ඉතින් ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. මේ මොකද එහෙම වෙන්නේ, ඒ හේතු මොනවද කියලා අපි ඉතින් ඉස්සරහට කතා කරනවා. ඉතින් ඒ කතා කරන දේත් එක්ක බලනකොට මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියන දේ සම්පූර්ණව මේ Bitcoin කියන දේ වටා තමයි තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක Bitcoin මම ගොඩක් වැදගත් දෙයක් කියලා සලකනවා. ඉතින් ඒකෙන්ද අපි Bitcoin ගැන කතා කරමු. It's the first decentralized digital currency which had been created way back into 2019 by a person or group called Satoshi Nakamoto. හරි. Bitcoin කියලා කියන්නේ පළවෙනි විමධ්‍යගත මුදල් ඒකකය. මේක නිර්මාණය කරලා තියෙන 2009 දී. මේක නිර්මාණය කරපු පුද්ගලයා ගැන නම් අදටත් හරි සටහනක් නැහැ. මොකද මේ එයා පොඩ්ඩක් ඇනොනිමස් විදිහට ඉන්නේ. අපි දැනට එන්න මේ රූපේ ඉන්න කෙනා තමයි මේ සතෝෂි නකමොටෝ කියලා කියන්නේ කියලා අපි විශ්වාස කරනවා. නමුත් ඒක සත්‍යතාව පිළිබඳව මම හිතන්නේ කවුරුත් දන්නව ඇති කියලා. ඉතින් ඒකත් එක්ක බලනකොට අපි ඒ ගැන වැඩි සලකන්න ඕනේ. අපි මතක තියාගමු සතෝෂි නකමොටෝ කියලා. මොකද මුළු ලෝකෙම පාවිච්චි වෙන්නේ ඒ දේ නිසා. හරි. ඩිසෙන්ට්‍රලයිස්. මොකද්ද මේ විමධ්‍යගත කියන එක? විමධ්‍යගත කියන්නේ මධ්‍යගත බවක් නැහැ. ඒ කියන්නේ එක තැනක එක කේන්ද්‍රයක්. ඒ කියන්නේ මේක පාලනය කරන කවුරුත් නැහැ. ඒක පාලනය කරන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මං කියන්නේ දැන් අපි ඉස්කෝලයක් ගත්තාම ඉස්කෝලේ පාලනය වෙන්නේ විදුහල්පති කෙනෙක්ගෙන්. එතකොට කම්පැනි එකක් ගත්තාම ඒක පාලනය වෙන්නේ ඒකේ අයිතිකාරයාගෙන්. ඉතින් අන්න එහෙම පාලනයක් නැහැ. මේක පාලනය වෙන්නේ මාකට් එකේ ඉන්න අපි වගේ කට්ටියත් එක්ක නිසා. හරිද? ඒකින් තමයි මේක ඩිසෙන්ට්‍රලයිස්ඩ් කියලා කියන්නේ. ඩිසෙන්ට්‍රලයිස්ඩ් කිව්වට මේකේ පොඩි මධ්‍යගත බවක් තියෙනවා. නැත්නම් ඒක ඔක්කොම අපිට පාලනය කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ මේකෙන් නඩත්තු කටයුතු ඒ වගේ දේවල් වලට වෙනම පිරිසක් ඉන්නවා. නමුත් මේක අපි සලකන්නේ විමධ්‍යගත දෙයක් කියලා. ඉතින් ඒක ඇත්තටම මේ ගොඩක් ලොකු දෙයක්.
ඒකේ විශේෂතා අපි ඉස්සරහට කතා කරන්න. ඊට පස්සේ ඊළඟ එක Bitcoin divisible to 1 to 10 power parts and a small unit is called Satoshi. හරි. Bitcoin එකක් අපිට පුළුවන්ලු කෝටියකට බෙදන්න. හරිද? කෝටියකට බෙදන්න පුළුවන්. හරිද? ඒ කෝටියෙන් එකක් කියන්නේ අපි නම් කරනවා සතෝෂි කියලා. ඒ කියන්නේ මේක හොයාගත්ත පුද්ගලයා අපි සලකන්නේ සතෝෂි නකමොටෝ කියලා. ඉතින් එයාට ගෞරවයක් විදිහට මේ බෙදන කෝටියකින් එකක් වෙච්ච පුංචි කොටසක් අපි කියනවා සතෝෂි එකක් කියලා. ඉතින් ඒ දෙත් එක්ක අපිට තවත් සනාත වෙනවා මේ ඇත්තටම කිව්වොත් මේක මේ සතෝෂි කියන පුද්ගලයෙක්ද පුද්ගල කණ්ඩායමක්ද කියන එකත් අපි හරියටම දන්නේ නැහැ. ඊට පස්සේ Bitcoin will never have more than 21 million in circulation. දැන් අපි අපේ ගත්තාම රුපියල්. දැන් රුපියල් අපිට පුළුවන් ඕන තරම් මහ බැංකුවෙන් අච්චු ගන්න. ඩොලර්ස් ගත්තාම ඩොලර්ස් පුළුවන් ඕන තරම් අච්චු ගන්න. හරිද? යුරෝ ඩොලර්ස් ගත්තත් ඒත් එහෙමයි. ඒකත් පුළුවන් ඕන තරම් අච්චු ගන්න. ඉතින් නමුත් මේ වගේ තියෙන විශේෂත්වය තමයි Bitcoin කියන දේ කවදාවත් අච්චු ගහන්න බෑ. හරිද? මේක සංස්ථිතිකයි. ඒ කියන්නේ අපිට අලුතෙන් Bitcoin නිර්මාණය කරන්නවත් අපිට තිබුණු Bitcoin විනාශ කරන්නවත් ඔන්න ඔය කිසිම දෙයක් කරන්න බෑ. හරිද? ඒක වෙන්නේ මේක රන් වෙන්නේ බ්ලොක්චේන් කියන ටෙක්නොලොජියත් එක්ක. ඒ ගැන අපි ඉස්සරහට කතා කරන්නම්. ඇත්තටම ගත්තාම බ්ලොක්චේන් කියන්නේ හොඳ ටෙක්නොලොජි එකක්. ඉතින් මේකත් එක්ක තමයි මේක මේ 21 මිලියන්ස් වලට රෙසිස්ට් වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ඒකේ තියෙන විශේෂත්වය ගත්තාම අපි මේකේ මිලදී අරගෙන තියාගන්නවත් එක්ක මේක මිල වැඩි වෙනවා විතරයි. ඒ කියන්නේ කාලෙන් කාලට මිල උච්චායනය වීම සඳහා මේක බලපෑමක් සිදු වෙන්නේ නැහැ මේ Bitcoin එක සම්පූර්ණ ගාණක් තියෙන හින්දා. ඇත්තම කිව්වොත් මේකේ මේ Bitcoin කියන්නේ මිලියන් 21ක් තිබ්බට මුළු මිලියන් 21ම අපිට බලා ගන්න බෑ. මේක බ්ලොක්චේන් එකේ යම් තැනක ගබඩා වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන කතා කරොත් එහෙම ඊළඟ කරුණ ගැන ඒකේ පැහැදිලි කිරීමක් තියෙනවා. Certain amount is released every 10 minutes until 2140. හරිද? එතකොට ඒ කියන්නේ 2140. හරිද? 2140 වෙනකන් හැම විනාඩි 10කටම වරක් යම්කිසි Bitcoin ප්‍රමාණයක් මේ බ්ලොක්චේන් එකේ මං කියවනට තැනක තියාගෙන ඉන්නවා කියලා එතනින් මේ බ්ලොක්චේන් එකට රිලීස් කිරීමක් සිදු කරනවා හැම විනාඩි 10කටම වරක්. හරිද? ඒ රිලීස් කරන එක කොටසක් අපි බ්ලොක් එකක් කියලා කියනවා. ඉතින් මං හොයාගත්ත කරුණු වලට අනුව ඒ බ්ලොක් එකක් කියලා කියන්නේ නැත්තම් මේ certain amount එක කොච්චරද කියලා බැලුවොත් Bitcoin 144ක් හැම විනාඩි 10කටම වරක් අපේ සිස්ටම් එකට එනවා. ඉතින් මෙහෙම 144 ගානේ හැම විනාඩි 10කටම වරක් ආවොත් එම 2140 වෙනකොට Bitcoin මිලියන 21ම අපිට පරිහරණය කරන්න ලැබිලා තියෙනවා. ඉතින් මේ ගැන අපි ඉස්සරහට කතා කරමු ගොඩක් දේවල්. ඉතින් මම ඊළඟ කරුණට යනවා. Controlled by market participant. ඒ කියන්නේ මේකේ මිල පාලනය කිරීම සිදු කරන්නේ මාකට් එකේ ඉන්න ඔයා සහ මම සහ අනෙකුත් පුද්ගලයන් අතරේ විතරයි. ඒ කියන්නේ ඉල්ලුම සහ සැපයීම මත තමයි මිල තීරණය වෙන්නේ. ඉල්ලුම වැඩි වෙලා සැපයීම මදි වුණොත් එම Bitcoin එකේ වටිනාකම ඉහළ යනවා. සැපයීම වැඩි වෙලා ඉල්ලුම අඩු වුණොත් එම Bitcoin එකේ වටිනාකම පහළ යනවා. හරිද? ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ inflation is avoided. inflation මම කිව්වා මේ ඔයාලා මේක හොඳටම මේ අත්දැකලා ඇති මේ දවස්වල රුපියල අව ප්‍රමාණය වෙනවා කියලා දෙයක් කියනවා. කියන්නේ මුදල් අච්චු ගහන්න රුපියලගේ පල්ලෙහා යනවා. නමුත් මේක මං කිව්වා මිලියන් 21යි සර්කියුලේෂන් එකේ තියෙන්නේ. ඉතින් මේක නිසා කවදාවත් Bitcoin ඉන්ෆ්ලේෂන් එකක් වෙන්නේ නැහැ. උද්දමනයටපත් වෙන්නේ නැහැ. ඉතින් මේක කොමර්ස් කරන කට්ටියම හොඳට දන්නවා ඇති. ඒකත් එක්ක කොමර්ස් එහෙම කරපු කට්ටිය ඒ කියන්නේ මේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය දන්නවා මේ මොකද්ද මම මේ කියන්නේ කියලා. අනිත් අවම ඒ කියන්නේ අලුතෙන් අච්චු ගැහිමක් නැති නිසා මේක මිල අර නිකන් බාල්දු වෙන ගතියක් නැහැ. ඒ කියන්නේ නිකන් රුපියල අච්චු ගහනවත් එක්ක අපි දැන් දන්නවනේ මිල ඒ ඩොලර් එකට සාපේක්ෂව වටිනාකම අඩු වෙනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. හරිද? ඒක ඇත්තටම ගොඩක් වටිනා දෙයක්. ඊට පස්සේ transferable from person to person. ඒ කියන්නේ P2P. අපිට පුද්ගලයෙකුන් පුද්ගලයාට මාරු කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි බැංක් account එකක් බැංක් එකක් කරා සල්ලි මාරු කරනවා කෙනෙක්ට යවනවා වගේ
මේක මේ වගේනුත් මේ බ්ලොක් චේන් සිස්ටම් එක හරහා අපිට මෙහෙම ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. It doesn't have a central issuing authority and regulatory body. ඒ කියන්නේ මේකේ මං කිව්වා පාලනය කරන නිශ්චිත පුද්ගලයෙක් හෝ ඕගනයිසේෂන් සංවිධානයක් නැහැ. හරිද? ඒ කියන්නේ මේක මාකට් පාර්ටිසිපන්ට්ලා විතරයි මේක පාලනය කිරීම සිදු කරනු ලබන්නේ. ඉතින් මම ඒක ගැන ඉස්සෙල්ලා කතා කරා. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ කරුණ වෙතට. ඊට පස්සේ මේ Bitcoin. How to acquire Bitcoin. කොහොමද අපි මේ Bitcoin ගන්නෙ? Buy Bitcoin from a person or exchange using credit cards or money transfers. ඒ කියන්නේ Bitcoin තියෙන පුද්ගලයෙකුගෙන් සල්ලි දීලා ගැනීමක් හෝ exchange එකකින් අපිට ගන්න මිලදී ගන්න පුළුවන්. අපේ credit card හෝ වෙනත් money transfers භාවිතා කරලා. එහෙම ගන්න පුළුවන් exchange එකක් විදිහට Coinbase, cex.io කියන ඒවා අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ Bitcoin ගන්න පුළුවන් විදිහ තමයි mine Bitcoin. Bitcoin mine කිරීම. ඒ ගැන මම ඉස්සරහට කතා කරනවා. මොකද Bitcoin mine කරනවා කියලා කියන්නේ ඒ කියන්නේ පොඩියට දෙයක් කිව්වොත් එහෙම මම කිව්වා මේ මිලියන් 21ක් තියෙනවා කියවනේ සර්කියුලේෂන් එකේ. ඒ සර්කියුලේෂන් එකෙන් මම කිව්වා certain amount එකක් හැම විනාඩි 10කට වරක් රිලීස් වෙනවා කියලා. ඉතින් ඒ රිලීස් කරන විනාඩි 10ට බ්ලොක් එකක් නේ අයින් වෙන්නේ. ඒ බ්ලොක් එකේ තියෙන Bitcoin 144 අර බ්ලොක් චේන් එක තුල සැඟවිලා තියෙන තැනින් එළියට ගන්න මේ මයිනර්ස්ලා. එළියට ගන්නේ මේ මයිනර්ස්ලා. ඉතින් ඒගොල්ලෝ මේකදී වෙනම PC අරගෙන මේකට බිල්ඩ් අප් කරපු ගොඩක් විල අධික PC අරගෙන තමයි මේකේ ලොකු හැෂ් පවර් එකක් ඕනේ. මැෂින්ස් ගත්තාම මේ ගන්න මැෂින් එක Bitcoin මයිනින් වලට දුන්නාට පස්සේ මේ මැෂින් එකේ ඇත්තටම කිසි වැඩක් නැති වෙනවා එතනින් පස්සේ. දැන් මම දන්න තරමින් මේ ලෝකේ Bitcoin මයිනර්ස්ලාගේ මේ නිජ භූමිය කියලා සලකන්නේ චීනේ. එතකොට චීනේ ගත්තාම චීනේ තියෙනවා මේ හොඳ ලොකුම මයිනර්ස්ලා. ඒ කියන්නේ මේකට විදුලි බිල අතින් ගත්තාමත් ලොකු වියදම් යන වැඩක්. එතකොට මේකේ තියෙන වාසිය තමයි අපිට පුළුවන් මේ අපි මේ person to person මේක ට්‍රාන්ස්ෆර් කරනකොට පොඩි ෆී එකක් කැපෙනවා. ඉතින් ඒ ෆී එක මේ මයිනර්ස්ලාට ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක තමයි මේ Bitcoin mining එකේ තියෙන වැදගත්කම. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය ක්‍රම වලින් තමයි අපිට Bitcoin ගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ Bitcoin wallets. ඒ කියන්නේ මේ Bitcoin ගත්තාම අපිට මේ දැන් මම කියවනේ මේවා තියෙන ඉලෙක්ට්‍රොනිකල් විතරයි කියලා. ඒ වුණාට මුදල් ඉලෙක්ට්‍රොනිකල් තිබ්බහමට මංගාව තියෙන ඕනම data එකක් ගබඩා කරගන්න පුළුවන් තැනක් තියෙනවා වගේම ඉතින් මේ Bitcoin ගබඩා කරගන්න තැනකුත් තියෙනවා. ඒක හරියට නිකන් අපේ මුදල් පසුම්බිය වගේ. හරිද? මුදල් පසුම්බිය කියනකටත් වඩා සාධාරණයි මේ bank account එක වගේ. එතකොට it's allow you to receive Bitcoin, store them and then send them to others. ඒ කියන්නේ ඒක අපිට Bitcoin තබා ගන්න ඊට පස්සේ වෙන කෙනෙකුට යවන්න වගේ දේවල් වලට පාසුකම් සපයනවා. ඉතින් මේ wallets ගත්තාම wallets වර්ග අපිට ප්‍රධාන වශයෙන්ම wallets පහක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි wallet එක තමයි web wallet. ඒක ගැන කතා කරොත් එහෙම ඒක උදාහරණ විදිහට Coinbase ඊට පස්සේ blockchain කියන වෙබ් වොලට් දෙක ගන්න පුළුවන්. ඒක තියෙන්නේ වෙබ්සයිට් එකක තමයි තියෙන්නේ. ඉතින් අපිට මේකෙදි පුළුවන් හොඳ security එකක් තියෙන එකක් තෝරගෙන ඉතින් මම මේ දාලා තියෙන්නේ most securitable trust කරන්න පුළුවන් හොඳටම trust එකක් තියෙන මේ වෙබ් වොලට් දෙකක්. ඉතින් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ desktop wallet. ඒ කියන්නේ අපි පරිගණකයේ wallet එකක් ඕන අපිට තියාගන්න පුළුවන්. multi-bit, Bitcoin core වගේ දේවල් තමයි trusted wallet විදිහට මම දකින්නේ. ඊට පස්සේ අපිට පුළුවන් mobile wallets එකක්. ඒ කියන්නේ mobile එකෙත් පුළුවන් අපිට මේ wallets ගන්න ඕන තරම් wallets වර්ග තියෙනවා. ඉතින් නමුත් ඒ වගේ ආරක්ෂාව සම්බන්ධව යම් ගැටලු පවතිනවා. ඉතින් මොකද මේවා hack වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දේවල් නිසා යම් ගැටලු තියෙනවා. ඊට පස්සේ hardware wallet. මේ hardware wallet කියන එක තමා මම දකින විදිහට මේ හොඳම security එකක් තියෙන දෙයක්. desktop wallet එකත් ඇත්තටම ගොඩක් හොඳයි. mobile wallet උත් හොඳයි. එතකොට hardware wallet එක මේකේ තියෙන්නේ මේ pen එකක් වගේ item එකක් තියෙන. ඉතින් අපිට පුළුවන් මේ pen එක වගේ item එකේ ඕනනම් cryptocurrency store කරගෙන තියාගෙන ඉන්න. ඊට පස්සේ paper wallets. මම කිව්වා මේක මොනවද cryptocurrency කියනකොට මේක මම කිව්වා electronical විතරක් දකින්න පුළුවන් දෙයක්.
නමුත් වර්තමානයේ පේපර් වොලට්ස් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි රුපියල් 10 නෝට්ටුව 100 නෝට්ටුව වගේ මේ බිට්කොයින් වලත් නෝට්ටු විදිහට දැන් අපිට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් හිතන්න මේවා මුදල් මේ නිකන් අපි පාවිච්චි කරන මුදල් වගේමයි. ඉතින් මේවා ඉරෙන්න පුළුවන්. ඊට පස්සේ තෙමෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පරිස්සම් වෙන්න ඕනේ. මොකද රුපියල් 100ක් 200ක් වගේ නෙවෙයි බිට්කොයින් එකක් තියෙන පේපර් වොලට් එකක් කියලා කියන්නේ අද ලංකාවේ මුදලින් බලනකොට කෝටි ගාණක්. කෝටි ගාණක් කෝටියකට ආසන්න ගාණක්. ඉතින් එහෙම බලනකොට එක කොලයක් නැති වුණා කියන්නේ කෝටියකට ආසන්න ගාණක් අපි අතෙන් නැති වෙනවා කියන එක තමයි. හරිද? ඊට පස්සේ parts of the bitcoin wallet account. මේකේ මේ bitcoin wallet එකක තියෙනවා මේ කොටස් දෙකක්. ඒක ගැන කතා කරොත් ඒකේ කොටස් දෙක තමයි public key එක සහ private key. ඒ කියන්නේ සාමාන්‍ය මේ public key කියන එක නිකන් ඔයාගේ account number එකක්. ඒ කියන්නේ bank account number එකට හා සමානයි. ඒ කියන්නේ ඔයා පුද්ගලයෙකුට ගෙන් bitcoin ගන්න යනවා නම් ඔයා දෙන්නේ මේ public key එක. මේක මේ account address which contain 2734 alphanumerical characters. 27ත් අතර alphanumerical characters වලින් තමයි මේක සංකේතවත් වෙන්නේ. ඉතින් මේක ගත්තාම මේක කෙනෙක්ට දීලා එයාට පුළුවන් මේ ඇඩ්‍රස් එක හරහා ඔයාගේ account එකට cryptocurrencies එවන්න. ඉතින් ඊළඟ එක තමයි private key. මේක නිකන් ඔයාගේ මේ password එක. access bitcoin in the wallet. ඒ කියන්නේ මේක තමයි ඔයාගේ wallet එකේ තියෙන bitcoin වලට access කරන්න පුළුවන් key එක. ඉතින් මේක ඔයා ගාව හොඳ පරිස්සමට තියෙන්න ඕන දෙයක්. මොකද මේක වෙන කෙනෙක් අතට ගියොත් එම එයාට පුළුවන් ඔයාගේ bitcoin ටික ගන්න. ඉතින් ඒක ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ bitcoin price variation with time. Typically bitcoin is measured by USD. ඒ කියන්නේ මේක USD වලින් තමයි වටිනාකම කියන්නේ. Over the years BTC price has been growing drastically. ඒ කියන්නේ ප්‍රස්ථාරයකට ගත්තාම මේකේ අපිට හොඳට බලා ගන්න පුළුවන් මේක ශීඝ්‍ර ලෙස මේකේ වටිනාකම වැඩි වෙලා තියෙනවා. හරිද? මම මෙතන දාලා තියෙනවා එකක් ඔයාලට බලන්න පුළුවන්. ඇත්තටම මේක එනකොට මං හිතන්නේ එන දවස්වල වටිනාකම ලංකාවේ මුදලින් රුපියල් 40ක් විතර. නමුත් අද මම මේ කතා කරන වෙලාවේ මේකේ වටිනාකම ඩොලර් 45000ක් විතර වෙනවා. ඉතින් ඔයාලට එතනින් හිතාගත්තා මේක කොච්චර ශීඝ්‍ර ගමනක් ඇවිල්ලා තියෙනවද? 2009 ඉඳන් 2009 තමයි ඉස්සෙල්ලා බිට්කොයින් හොයාගත්තේ. දැන් 2021. එතකොට අවුරුදු 7ක් වගේ කාලයක් ඇතුළත ඔයාලට දැක ගන්න පුළුවන් කී ගුණයකින් මේක ප්‍රයිස් එක වැඩි වෙලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්. ඉතින් මේක හිතන්න ඔයාලා 2009 වෙනකොට ඔයාලා ගාවේ රුපියල් 40ක එක බිට්කොයින් එකක් තිබ්බනම් ඔයා ගාව අද ලක්ෂ 80 ගාණක් මම හිතන්නේ 95ක් විතර ගාණක්. ඔව් ලක්ෂ 95ක් විතර ගාණක් ඔයාගේ අතේ තියෙන මේ අවුරුදු 7 ඇතුළත. ඉතින් හිතන්න 100ට කීයක පොලියක් ගෙවුවා වගේ හා සමානද මම හිතන්නේ ලෝකේ කිසිම බැංකුවකවත් කිසිම මුදල් ආයතනයක රුපියල් 40ක් තියලා තිබ්බා කියලා. මෙච්චර ලොකු ගාණක් හොයන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒකත් එක්කම ඔයාලට හිතෙනවා ඇති මේ ට්‍රේඩින් කියන දේ වැදගත්කම මොකද්ද කියලා. හරි අපි ඒ ගැන ඉස්සරහට කතා කරන හින්දා මම ඒ ගැන මොකුත් මෙතනින් එහාට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඊට පස්සේ මේකේ දැන් මේ bitcoin speculations. ඒ කියන්නේ bitcoin ගැන මිනිස්සු හිතාගෙන ඉන්න දේවල්. හරිද? Many people in the past and present believe bitcoin is just a bubble. බබල් එකක් කියන්නේ නිකන් අර පෙන බුබුලක්. හරිද? පෙන බුබුලක් කියන දේ මෙන්න පොඩියට තිබිලා හොදට ලොකුවට පිම්බිලාවිල් එකපාරටම නැති වෙලා යන දෙයක්. ඉතින් මිනිස්සු අතීතෙත් හිතුවා දැනුත් හිතනවා bitcoin කියන්නේ just a bubble. එහෙම තමයි මිනිස්සු හිතාගෙන ඉන්නේ. ඇත්තට මේක එහෙම දෙයක් නෙමෙයි කියලා හොඳටම කියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ will bitcoin be the future of digital economy? digital economy එකේ සංදිස්ථානයක් වෙයිද මේ bitcoin කියන දේ? අනාගතයේ වෙයිද? අනිවාර්යෙන් ඒක එහෙම වෙනවා. දැනටත් Tesla කියන ආයතනය ඒගොල්ලන්ගේ වාහන දෙන්නේ bitcoin වලට. එතකොට Jeff Bezos Amazon එකේ අයිතිකාරයා එයාටත් පුළුවන්
ක්‍රිප්ටෝකරන්සි වලින් පේ කරන්න. ලොකු දේවල් ඕනේ නැහැ. ලංකාවේ පීසා ෆැක්ටරි කියලා තියෙනවා පීසා දෙන නිකන් ඔය ඩොමිනෝස් වගේ ආයතනයක්. ඉතින් ඒකෙත් ක්‍රිප්ටෝකරන්සි ඇසෙප්ට්. ඉතින් එතකොට හිතා ගන්න පුළුවන් මෙහෙම යනකොට මම මේ කිව්වේ නිකන් ඔයාලට උදාහරණ කිහිපයක් විතර. තව ලෝකයේ ඕන තරම් අපිට උදාහරණ ගන්න තියෙනවා. හරිද? එතකොට will bitcoin crash and burns. ඒ කියන්නේ bitcoin එක crash වෙයිද කවදා හරි? නෑ. ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. මොකද මේ blockchain system කියන එක build up උනේ මේ cryptocurrency කියන දේත් එක්ක. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ නෑ මෙච්චර ලොකු ටෙක්නොලොජි එකක්. මම හිතන්නේ මේ ලංකාවේ blockchain කෝසුත් නෑ ඉගෙන ගන්න යුනිවර්සිටිස් වල. ඉන්දියන් වල තියෙනවා. ඉතින් එහෙම තියෙන එච්චරටම ඒ කියන්නේ ලංකාවේ නෑ කියන්නේ ලංකාවේ ඒක උගන්වන්න පුළුවන් සම්පත් නෑ කියන එකනේ. ඉතින් එච්චරටම අමාරු දෙයක් කියන එක මං හිතන්නේ මේක නැති වෙයි කියලා. මොකද මේක ගත්තාම මේකේ තියෙන benefits කියලා නිම කරන්න බැරි තරම්. ඉතින් ඒකත් එක්ක මං හිතන්නේ මේ blockchain system එකයි එක්ක මේ බැඳලා තියෙන මේ cryptocurrency කියන දේ කවදාවත් crash වෙයි කියලා මම හිතන්නේ නෑ. හරි. ඊට පස්සේ මේ factors affecting bitcoin price variation. මේ bitcoin වල මේ price එකට හේතු වෙන දේවල්. ප්‍රධානම දේ තමයි demand and supply. මං කිව්වා මේකේ තියෙන මිලියන් 21යි. ඉතින් මේ බිලියන් 21කට කට්ටියගේ ඉල්ලුම වැඩි වෙන්න මේකේ වටිනාකම හින්දෙන්න වැඩි වෙගෙන යනවා. මං කියන්නේ මේක හැමදාම වැඩි වෙන්නේ නැහැ. මේක අඩු වෙනවා, වැඩි වෙනවා. හරිද? ඒ වුණාට මෙහෙම වැඩි වෙවි all time high ගහ ඇවිත් රුපියල් 40ට වගේ තිබ්බ bitcoin එක දැන් ලක්ෂ 95ක් වෙනකන් ආවා. කෝටිය පැන්න ඇත්තටම කිව්වොත් මීට මාස 2කට 3කට කලින් bitcoin එක ඩොලර් 62000ට ගියා. ඩොලර්ස් 62000ට ගියා. ඊට පස්සේ පොඩි ඩම්ප් එකක් වෙලා දැන් 44000ට වගේ රේන්ජ් එකට ඇවිල්ලා පොඩ්ඩක් තියෙනවා. නමුත් මේක ඩිමාන්ඩ් එක වැඩි වෙනකොට අනිවාර්යෙන් ආයෙත් 62000 පහු කරලා ඉස්සරහට යනවාමයි. ඊට පස්සේ government and regulation and media influence. මේක මේ අපි මේ ට්‍රේඩින් ගැන කතා කරනකොට ක්‍රිප්ටෝකරන්සි වලට ගොඩක් වැදගත් දෙයක් තමයි මේ ටෙක්නිකල් ඇනලයිසිස් සහ ෆන්ඩමෙන්ටල් ඇනලයිසිස්. එතකොට මේ දැන් මම මේ කියපු කරුණ අයිති වෙන්නේ ෆන්ඩමෙන්ටල් ඇනලයිසිස් වලට. එතකොට ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. එතකොට මේ රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති රීති සහ මේ මාධ්‍ය වලින් ලැබෙන දේවල් නිසා මේකේ ප්‍රයිස් එක වේරියේෂන් එකට බලපානලු. උදාහරණයක් විදිහට ඔයාලා දන්නවද දන්නේ නැහැ. මේ ළඟදී ඇනොනිමස්ලා පවා මේකට මැදිහත් වෙලා තිබ්බා මේ. ඉලෝන් මස්ක් එයාගේ ට්වීට් එකේ #ටැග් එකක් දාලා එයා බිට්කොයින් කියලා දාපු ගාම බිට්කොයින් එක බලාගෙන ඉන්නකොට 10-15කින් අප් වෙනවා. හරිද? ඒ වගේ මීඩියා ඉන්ෆ්ලුවන්ස් කියන්නේ ඔන්න ඔය වගේ දෙයකට. මම මෙතන සරලව කිව්වේ අපි ගැඹුරට පස්සේ කතා කරන නිසා. ඊට පස්සේ stability of the bitcoin network. ඒ කියන්නේ මේ bitcoin network එකේ stable එක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ maintenance වලට වගේ දේවල් වලට ගියපුවාම මේකෙදි price එක variation එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැන කතා කරනකොට මේ මම මේ කියපු කරුණ අපි ගන්න bitcoin forks කියන යටතට. bitcoin fork එකක් කියලා කියනවා අපි මේ දෙයට. ඉතින් මේ සාමාන්‍ය මේ maintenance එකට පස්සේ price එක සම්පූර්ණයෙන්ම වැඩි විශාලයක් දක්වා යනවා. ඉතින් මේකේ මේ කොටස් දෙකක් තියෙනවා fork එක, soft fork and hard fork කියලා. ඉතින් ඒක ගැන මම ඉස්සරහට මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලට මේ fork ගැන වීඩියෝ එකක් ඕන නම් පහලින් කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන් මම fork ගැන වීඩියෝ එකක් කරන්න. මේක ඇත්තටම ගොඩක් වැදගත්. අනිවාර්යෙන් fork එකක් එන්න කලින් අපිට Binance එකෙන් ට්වීට් එකක් දාලා අපිට දැනුම් දෙනවා. එතකොටම අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් හැකියාව නැහැ. ඊට කලින් අපිට පුළුවන් නම් මොනවා හරි ක්‍රිප්ටෝ අරගෙන තියාගන්න. ෆෝක් එක ඉවරුන ගාම කෙලින් මේ වගේ ප්‍රයිසස් බලාගෙන ඉන්නකොට හිතන මටත් වඩා ඉක්මනින් වැඩි වෙනවා. ඉතින් එහෙම වැදගත්කමක් තියෙනවා. ඉතින් ඒක ගැන මම ඉස්සරහට කියන්නම්. අපි ඊට පස්සේ යනවා ඊළඟ කරුණ. ඊට පස්සේ ටෙක්නොලොජිකල් චේන්ජස් ඇන්ඩ් ඉනෝවේෂන්ස්. ඒ කියන්නේ අලුත් සොයා ගැනීම නිසාත් මේකේ වටිනාකම වෙනස් වෙනවා. ඊට පස්සේ මාකට් මැනිපියුලේෂන්. ඒ කියන්නේ මේ මාකට් මැනිපියුලේෂන් කියලා කියන්නේ පුද්ගලයෙක්. මම කියලා හිතන්නකො මම බිලියන්ස් 2ක විතර බිට්කොයින් ගත්තොත් එම
ප්‍රයිස් එක මං හිතන්නේ ওই තියෙන ගානට වඩා 10%කින් විතර අප්පේ. මොකද මේ ක්‍රිප්ටෝකරන්සි මාකට් එකේ හැම මෙතෙක් තියෙන හැම ක්‍රිප්ටෝකරන්සි එකක් ගත්තාම මේකේ දවසකට සංසරණය වෙන මුදල් ප්‍රමාණය බිලියන 50යි. බිලියන්ස් 50යි. ඉතින් ඒ කියන්නේ ඔයාගාව බිලියනයක් තියෙනවා කියන්නේ ඔයා මේක ඇතුලේ ලොකු ගේම් එකක් ගහන්න පුළුවන් කෙනෙක්. හොඳද? අපි ගැන කතා කරමු. එතකොට මේ බිට්කොයින් ගොඩක් තියෙන කෙනෙකුට අපි වේල් කෙනෙක් කියලා කියනවා. තල්මහෙක්. මාකට් මැනිපියුලේට් කෙනෙක්. හරිද? එයාට පුළුවන් මාකට් එකේ ප්‍රයිස් එක වැඩි කරන්න වගේම අඩු කරන්නත්. හරිද? අපි ඉස්සරහට ඒව ගැන කතා කරමු. ඊට පස්සේ බිස්නස් කම්පැනි ඉනෝවේෂන්ස්. ඒ කියන්නේ අපි හිතන්නකෝ මගේ කම්පැනි එකක් තියෙනවා. මම ඒක අලුත් ඉනෝවේෂන් එකක් කරා. මම මේකට මුදල් අය කිරීම කරන්නේ බිට්කොයින් වලින්. අන්න කියපු ගාම බිට්කොයින් එකේ වටිනාකම බලහන් ඉන්නකොට වැඩි වෙනවා. ඔන්න ඕකට තමයි බිස්නස් කම්පැනි ඉනෝවේෂන් කියන දේ මේ බිට්කොයින් වල වේරියේෂන් වලට බලපාන්නේ. උදාහරණයක් විදිහට ටෙස්ලා මේ බිට්කොයින් කියන මාකට් එක තුල විප්ලවයක් කරපු සමාගමක්. ඉතින් ඔයාලට තව දේවල් පරිහරණය කරද්දී සහ මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉඳින් ඔයාලට මේ දේවල් ගැන ඉස්සරහට අනිවාර්යයෙන්ම දැනගන්න පුළුවන් වෙයි. හරි මම මේ වීඩියෝ එක පුරාවටම කිව්ව දෙයක් තමයි මේ බ්ලොක්චේන් කියන වචනේ. මොකද මේ බ්ලොක්චේන් කියන එක? බ්ලොක්චේන් කියන එකේ සරලව මේක ඇත්තටම කිව්වොත් අවුරුදු 4ක මේ ඩිග්‍රියක් දෙන්න පුළුවන්, ඩිග්‍රියක් ගන්න පුළුවන් දෙයක්. ඉතින් ඒකින් හින්දා මම හිතන්නේ මේ වීඩියෝ 10 විනාඩි 10 15ක වීඩියෝ එක තුලදී ඔයාලට බ්ලොක්චේන් කියන දේ ගැන මට ඉන්ඩීප් කතා කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම සරලව කිව්වොත් මේකේ මෙහෙමයි වෙන්නේ. බ්ලොක්ස් කිහිපයක් එකට ලින්ක් වෙලා හැදුණු නෙට්වර්ක් එකක් තමයි මේ බ්ලොක්චේන් කියන්නේ. ඒ කියන්නේ ලෝකේ තියෙන කම්පියුටර්ස් එකට එකතු වෙලා ඒවා දාමයක් විදිහට බැඳිලා හැදිච්ච නෙට්වර්ක් එකක්. ඒ කියන්නේ ජාලයක්. මේ ඔක්කොම එකකට එකක් සම්බන්ධයි. හරිද? සම්බන්ධව ගොඩ නැගුණු දෙයක් තමයි මේ බ්ලොක්චේන් කියන දේ. ඉතින් මේ බ්ලොක්චේන් කියන දේ වැදගත්කම මේකේ කවදාවත් ඩේටා විනාශ කරන්න බෑ. ඩේටා වෙනස් කරන්න බෑ. කාටවත් හොර කරන්න බෑ. මේකේ හැම තප්පරයටම වෙන දේවල් මේ බ්ලොක්චේන් එක තුළ වෙන දේවල් ඒකේ අකුරක් නැහැර ගබඩා වෙනවා. කාටවත් හොර කරන්න බෑ. කාටවත් වංචා කරන්න බෑ. හරිද? මේකේ සිකියුරිටි එක අතින් ගත්තාම මට කියන්න පුළුවන් ලෝකේ හොඳම සිකියුරිටි එකක් තියෙන තැනක් තමයි බ්ලොක්චේන් එක කියලා කියන්නේ. හරිද? නමුත් මේකත් හැක් වෙච්ච අවස්ථා තියෙනවා. ඉතිහාසයේ මේක හැක් වෙච්ච අවස්ථා තියෙනවා. හරිද? නමුත් ඒවා දැන් ඒ ගැන ඉතින් පස්සේ කතා කරමු. කියන්නේ හැක් වෙච්ච අවස්ථා තියෙනවා නැතුව නෑ. සිකියුරිටි එක අතින් ගත්තාම 100% සිකියුරිටි එකක් තියෙනවා කියලා කියන්න බෑ. මේකත් හැක් වෙච්ච අවස්ථා තියෙනවා. නමුත් මට වගකීමෙන් කියන්න පුළුවන් ලෝකේ තියෙන සිකියුරිටි එක අතින් වැඩිම දෙයක් තමයි මේ බ්ලොක්චේන් කියන්නේ කියලා. එතකොට මේ බ්ලොක්චේන් එක ගත්තාම මේ බ්ලොක්චේන් එකයි ක්‍රිප්ටෝකරන්සි අතරයි තියෙන සම්බන්ධය. මම කියවා මේ ක්‍රිප්ටෝග්‍රැෆර් කෙනෙක් තමයි මේ දේවල් කරේ මේ වෙබ් බේස්ඩ් මනි ගැන. ඉතින් එහෙම ආව ඉතිහාසයේ ක්‍රිප්ටෝ සම්පූර්ණම බ්ලොක්චේන් එකක්. කියන දේ මේ සතෝෂි නකමොටෝ තමයි බිට්කොයින් හොයාගත්තේ. මේ බිට්කොයින් එක එයා හොයාගත්තත් එක්ක ඊට පස්සේ තමයි මේක ට්‍රාන්ස්ෆර් කරන දේවල් ඒ වගේ දේවල් එක්ක බලනකොට තමයි මෙයා මේ බ්ලොක්චේන් කියන දේ හොයාගත්තේ. ඉතින් මේක මෙයා හොයාගත්ත ගෲප් එකක් හොයාගත්තද කියන දේවල් ගැන හරි හැටි සඳහනක් නෑ. තියෙන්නත් පුළුවන් යම් තැනක. මට ඉතින් හොයාගන්න බැරි වුණා ඇත්තම කතාව කිව්වොත්. ඊට පස්සේ මේ බ්ලොක්චේන් එක. එතකොට මේ මම කතා කරන්නේ මේ ක්‍රිප්ටෝකරන්සි ගැන. ක්‍රිප්ටෝකරන්සි වල එතකොට මේ ක්‍රිප්ටෝ කොයින්, මේ බිට්කොයින්, ඊට පස්සේ SHIB කොයින්, ඊට පස්සේ ADA කොයින්. හරිද? කියන්නේ කොයින් කියන්නේ කාසි කියන එකනේ. අපි ඒකට ඉතින් බිට්කොයින් කියලා ඉතින් කියනවා. කොයින් එකක් අපි ඒවා මේ සිම්බලයිස් කරන්නත් කොයින් එකක් හැඩයක ලාංඡනයක් අපි ඉතින් පාවිච්චි කරනවා. නමුත් මේක මෙහෙම දෙයක් නෙවෙයි කියලා හොඳට මතක තියාගන්න. ඊට පස්සේ අපි කතා කරොත් මේ මොකද්ද මේ කොයින් එකක් කියන්නේ? කොයින් එකක් කියන්නේ එයාටම කියලා වෙනම බ්ලොක්චේන් එකක් හදාගෙන එයා අනන්‍යතාවයක් ගොඩනගා ගන්නවා. මේක තමයි මගේ බ්ලොක්චේන් එක කියලා. ඒක මත බිල්ඩ් අප් වෙන ක්‍රිප්ටෝකරන්සි වලට අපි කියනවා කොයින් එකක් කියලා. එතකොට තව තියෙනවා දෙයක් ක්‍රිප්ටෝ ටෝකන්ස් කියලා. එතකොට මොකද්ද මේ ක්‍රිප්ටෝ ටෝකන්ස් කියන්නේ? ක්‍රිප්ටෝ ටෝකන්ස් කියලා කියන්නේ
ඒගොල්ලන්ට වෙනම බ්ලොක් චේන් එකක් නෑ. ඇත්තටම කිව්වොත් මේ බ්ලොක් චේන් එකක් බිල්ඩ් අප් කරන එක සෑහෙන විදිහටම වැඩක්. ඒ කියන්නේ ලංකාව සල්ලි දීලා ගන්න පුළුවන් තරමේ ලොකු වැඩක්. ඇත්තටම කිව්වොත් ඉතින් එහෙම වත්කමක් නැති අය කරන්නේ වෙන කෙනෙක්ගේ බ්ලොක් චේන් එකක් මත බිල්ඩ් අප් වෙන එක. ඉතින් එහෙම බිල්ඩ් අප් වෙච්ච ඒවට අපි කියනවා ටෝකන්ස් කියලා. හරිද? එතකොට මේ වෙනම බ්ලොක් චේන් ගත්තාම බිට්කොයින් වලට වෙනම බ්ලොක් චේන් එකක් තියෙනවා. ඊට පස්සේ ඊතේරියම් කියන කොයින් එකට වෙනම බ්ලොක් චේන් එකක් තියෙනවා. ඉතින් මේ ඊතේරියම් කියන ප්ලැට්ෆෝම් එක මත ගොඩනගන කොයින් අපි හඳුන්වන්නේ ERC20 coins කියලා. ERC20 coins කියලා. හරිද? එතකොට ඔයලා දන්නද මේ ආසන්න කාලෙක මේ ලයන්සියා කියලා ප්‍රොජෙක්ට් එකක් ආවා. ඉතින් ඒකෙදි ට්‍රෝන් කියන කොයින් එකත් එක්ක තමයි ඒගොල්ලන් ගනුව දෙනුව තිබ්බේ. ඉතින් මේ ට්‍රෝන් කියන කොයින් එක ගත්තාම මේ ඇත්තටම හොඳ කොයින් එකක්. ඒක මේ ටෙක්නිකලි ගත්තාම හොඳටම තියෙන කොයින් එකක්. ඉතින් එතකොට මේක ඉස්සෙල්ලාම ටෝකන් එකක් විදිහට තමයි තිබ්බේ ඊතේරියම් මේ ප්ලැට්ෆෝම් එකේ. නමුත් පස්සේ කාලේ ඒගොල්ලෝ වෙනම බ්ලොක් චේන් එකක් හදාගෙන බිල්ඩ් අප් වුණා. ඉතින් පස්සේ මේ TRX නැත්නම් ට්‍රෝන් කියන ටෝකන් එක කොයින් එකක් බවට පත් වුණා. ඉතින් මේ එක්ස්චේන්ජ් එකක් තියෙන එතකොට මේ ටෝකන් මේ ට්‍රෝන් බ්ලොක් චේන් එකේ තියෙන ටෝකන් වලට අපි හඳුන්වන්නේ TRC20 tokens කියලා. TRC20 tokens කියලා තමයි අපි හඳුන්වන්නේ. හරිද? එතකොට මේ අපි ඉස්සරහට කතා කරනවා මේ ක්‍රිප්ටෝ කියන දේ ගැන එක යනකොට Binance කියන්නේ නැතුවම බැරි දෙයක්. ඉතින් අපි Binance ගැන ඉස්සරහට කතා කරනවා. එතකොට මේ Binance එකකින් නිර්මාණය කරා මේ වගේ බ්ලොක් චේන් එකක්. ඉතින් මේ බ්ලොක් චේන් එක BEP20 BEP20 ලෙස හඳුන්වනවා. හරිද? එතකොට තව බ්ලොක් චේන්ස් වර්ග තියෙනවා. එතකොට ඒ සමහර කොයින්ස් තියෙනවා. ඇත්තට මේ වගේ වටිනාකම කවදාවත් වෙනස් වෙන්නේ නැති කොයිනුත් තියෙනවා. උදාහරණයක් විදිහට BUSD USDT ගත්තාම කියන කොයින්ස් ගත්තාම ඒවා කවදාවත් ඒ වගේ වටිනාකම වෙනස් වෙනවා. පොඩි ප්‍රමාණවල ඒක ඉතින් සැලකිය යුතු ගාණක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි එක්ස්චේන්ජ් එකක් තුල වෙන කොයින් එක මිලදී ගැනීමේදී සිදු කරන්නේ මේ BUSD හරි USDT හරි භාවිත කරලා තමයි මිලදී ගැනීම හෝ විකිණීමක් සිදු කිරීමේදී කරන්නේ. එතකොට මේ blockchain technology, the first blockchain was conceptualized by a person known as Satoshi Nakamoto in 2008 වල තමයි මේ Satoshi Nakamoto විසින් මේ blockchain technology එක හොයාගෙන තියෙන්නේ. ඉතින් මේ blockchain එක ගත්තාම මේකේ blockchains වර්ග තුනක් තියෙනවා. එකක් තමයි public blockchain එක. ඊළඟ එක private blockchain එක. ඊට පස්සේ federated blockchain එක. මේ public blockchain එක public කියන එකෙන්ම තේරෙනවා පොදු. කියන්නේ ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් blockchain එක. ඊට පස්සේ private ඒ කියන්නේ පෞද්ගලික blockchain එක. Sinopharm ඔයලා දන්නා මේ දවස්වල දෙන මේ කොරෝනා වලට දෙන ඉන්ජෙක්ෂන් එකට තියෙන වෙනම blockchain එකක්. Sinopharm වලට තියෙනවා. ඉතින් ඒක private blockchain එකක්. ඊට පස්සේ federated blockchain ඒක ගත්තාම මේ ව්‍යවස්ථා ඒ කියන්නේ නිකන් ආණ්ඩුවක් ෆෙඩරේටඩ් කියන්නේ ඒ වගේ අදහසක් නේ. ඉතින් අන්න ඒ ගැන නම් මම හරියටම ඒකේ මීනින් එක ගැන කියන්න දන්නේ නැහැ. හරි අපි එතකොට බලමු මේ පබ්ලික් බ්ලොක්චේන් එකේ ඇක්සස් ගැන. එතකොට මේ පබ්ලික් බ්ලොක්චේන් එකට ඕන කෙනෙක්ට ඇක්සස් දෙනවා. හරිද? ඊට පස්සේ ඇක්සස් දෙනවා. එතකොට මේකේ සහභාගී වෙන පුද්ගලයන්ට permissionless ඒ කියන්නේ මේ අවසර රහිතව සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ consensus mechanisms ඒ කියන්නේ මේකේ මේ තියෙනවා මේ mechanisms දෙකක්. ඒ තමයි proof of works සහ proof of stakes. cryptocurrency ගත්තාම මේ දෙකට තියෙනවා proof of work සහ proof of stake. proof of work කියන්නේ mining කරලා අපිට හොයන්න පුළුවන් cryptocurrency සහ proof of stake කියන්නේ මේකද අපි stake කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ඔයා මුදල් බැංකුවකට දීලා ස්ථිර තැන්පතුවක් දාලා ඒකෙන් පොලිය ගන්නවා වගේ වැඩක්. හරිද? අපි ඒක ගැන ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ මේකේ මේ transaction speed එක මේකේ හරිම slow. ඒ කියන්නේ public blockchain එක මොකද traffic එක වැඩි.
අවසර රහිත නිසා ගොඩක් අය මේකට සම්බන්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක මේක හරිම සෙමින් තමා වැඩ කරන්නේ. ඉතින් මේ ප්‍රයිවට් බ්ලොක්චේන් මේක සිංගල් ඕගනයිසේෂන් එකක්. ඒ කියන්නේ මේක තනි පුද්ගලයෙක් හෝ සංවිධානයක් මත තමයි තියෙන්නේ. ඉතින් මේකට පර්මිෂන් ඒ කියන්නේ අවසර සහිතව තමයි මේකට සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ pre approved participant කියන්නේ කලින් සනාථ කරන ලද පරිශීලකයන්ට පමණයි මේකට සම්බන්ධ වෙන්න පුළුවන්නේ. හරිද? ඊට පස්සේ voting ඒක ගැන අපි පස්සේ කතා කරමු. ඊට පස්සේ lighter and faster ඒ කියන්නේ පබ්ලික් බ්ලොක්චේන් එකකට වඩා ස්මූත්ව ස්පීඩ්ව වැඩ කරන්න පුළුවන් මේ ප්‍රයිවට් බ්ලොක්චේන් එකක් තුල. මොකද මේකේ තියෙන ට්‍රැෆික් එක අඩුයි. ඉතින් ඒකත් එක්ක අපි යනවා ඊළඟ එකකට ෆෙඩරේටඩ් බ්ලොක්චේන්ස්. ඊට පස්සේ මේකට මේ මල්ටිපල් සිලෙක්ටඩ් ඒ කියන්නේ මේ කිහිප දෙනෙක් බහුජාතික වගේ අදහසක් මල්ටිපල් බහු පිරිසක්. හරිද? ඊට පස්සේ මේකටත් පර්මිෂන් ඒ කියන්නේ අවසර ලත් පුද්ගලයන් විතරයි සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ pre approved participants ඒ කියන්නේ මේකටත් කලින් සනාථ කරන ලද කට්ටියට විතරයි ඇතුළත් වෙන්න පුළුවන්. ඊට පස්සේ lighter and faster මේකත් public blockchain එකකට වඩා ස්පීඩ්ලි අපිට වැඩ කරන්න පුළුවන්. හරිද? ඊළඟට මේවට අමතර වර්තමානයේ වෙලා තියෙන මේ hybrid blockchain. The hybrid blockchain is the best defined as the blockchain that attempt to use the best part of both private and public blockchain solution. මේ public and private කියන blockchains වර්ග දෙකේ තියෙන solution දෙකම එකට පාවිච්චි කරන්න පුළුවන් තැනක් තමයි මේ hybrid blockchain එක. ඒ කියන්නේ දෙමුහුම් blockchain එකේදී වෙන්නේ. In an ideal world, a hybrid blockchain will means controlled access and freedom at the same time. In simple terms, some processes are kept private and others are public. මේක තුළද මේක control එක සහ මේක ඇතුළේ තියෙන නිදහස public blockchain එකට සමානයි. නමුත් සමහරක් දේවල් private. ඒ කියන්නේ මේක transaction එකක් වෙනකොට ඒ transaction වෙන දේවල් ඒවා අපිට ඇක්සස් කරන්න බෑ. අන්න ඒ වගේ දේවල් තමයි ඒවා ප්‍රයිවට් තමයි තියෙන්නේ. ඉතින් ඒකට වෙනම බ්ලොක්චේන් එකේ කට්ටිය ඉන්නවා ඒත් සම්බන්ධව වැඩ කරන්න. හරිද? ඊට පස්සේ මම ඉස්සර කතා කරා මේ consensus algorithm ගැන. ඒ කියන්නේ අර proof of works or proof of stakes. අපි ඉස්සරම කතා කරා මේ proof of works. The probability of mining a block is depend on how much work is done by miner. කියන්නේ මයිනර් කෙනෙක් විසින් කොච්චර වැඩ කරනවද ඒ දේ මත තමයි බිට්කොයින් හෝ මොනවාම හෝ ක්‍රිප්ටෝකරන්සි මයින් කිරීම බේස්ඩ් වෙන්නේ. ඊට පස්සේ payouts become smaller and smaller for bitcoin miners. There is less incentive to avoid the 51 attack. මේක මේ small payment එකක් තමයි තියෙන්නේ. මම කිව්වා transaction වෙනකොට පොඩි fee එකක් තමයි මේගොල්ලන්ට යන්නේ. ඊට පස්සේ POW systems have powerful mining communities but tend to become centralized over time. මේගොල්ලෝ ගාව powerful systems තියෙන මම කිව්වා hash power ගොඩක් ඕනේ. හරිද? සමහර විට ගත්තාම super computers power තියෙනවා bitcoin mining වලට. ඉතින් එහෙම hash power එක වැඩි වෙන්න miners ලාට වාසිදායකයි. ඉතින් මේවට උදාහරණ විදිහට BNB, Ethereum, ADA ඊට පස්සේ BTT.XRP කියන coin අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ ඇල්ගොරිතම් එක. මොකද ඊළඟ ඇල්ගොරිතම් එක? Proof of stake POS coins. හරිද? Person can mine depending on how many coins they hold. ඒ කියන්නේ ඔයා ගාව හිතන්න coins තියෙනවා stake කරන coin තියෙනවා 1000ක්. මං ගාව තියෙනවා 100ක්. මම මේක stake කරොත් මට හම්බෙන ගානට වඩා ඔයාට හම්බෙන ගාන වැඩි. ඒක තීරණය වෙන්නේ අපි ගාව තියෙන coins ප්‍රමාණය මත. හරිද? ඊට පස්සේ the POS systems makes any 51% attacks more expensive. ඒ කියන්නේ මේකේ proof of work වලට වඩා cyber attacks වගේ දේවල් වැඩි. හරිද? එතකොට POS systems more decentralized but most work hard to build communities around their coins. ඒ කියන්නේ Bitcoin mining කරන්න community එකක් build up කරාට අපිට මේ stake කරන්න build up මේ community එකක් build කරන එක හරිම අමාරු දෙයක්. ඉතින් හරි මම ඉතින් ඔන්න අද cryptocurrency ගැනයි
එතකොට බිට්කොයින් ගැනයි බ්ලොක් චේන් එක ගැනයි සරල පැහැදිලි කිරීම් ටිකක් කරා. වැරදි ඇති. වැරදි තියෙනවා නම් ඔක්කොටම හදාගන්න. ඒවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඇත්තටම මේකේ හොඳ නරක දේවල් ගැනත් මම දැනගන්න කැමතියි. ඉතින් ඒ දේවලුත් අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. තව කෙනෙක්ට මේක දැනගන්න ඕන. ෂෙයා කරලා උදව්වක් දෙන්න කියලා ඉතින් ඉල්ලනවා. ඉතින් ඔක්කොම සුබ දවසක්. ඉතින් ආයෙත් පුළුවන් තරම් ඉක්මනට වීඩියෝ එකක් එක්ක හම්බෙමු. ඉතින් මම ඔයාලට කියනවා මේක තමයි YouTube එක තුල ඔයාලට රිෆර් කරන්න පුළුවන් හොඳම channel එක වෙන්නේ ඉස්සරහට. ඉතින් ඒකින් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. හරි. සුබ දවසක්.